වැඩසටහන හොඳයි ස්වාමීන් වහන්සේ. නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. දැන් ඇහෙනව නේද? එහෙනම් ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙමනම් පන්සිල් සමාදන් වන්නට নমස්කාරය කියන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. ආරම්භක ගාථා සජ්ජායනා කරමු. විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභාචබ්බන්න රංසියෝ නීල පීතා රත්ත සේතා මංජෙට්ඨාච භභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. හැම දිනාටම තිරුවන් සරණයි. අද දවසේත් අපි ප ဋ ාණ ධර්ම සභාව විසින් පවත්වාගෙන ලබන විනය දේශන මාලාවේ භික්ෂු ප්‍රාතිමෝක්ෂය කියන නිර්දිෂ්ට ග්‍රන්ථයට අදාළ සාකච්ඡාව තමයි අපි මේ වෙලාවේ
අද දවසෙත් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි පහුගිය දින කිහිපය තුල ඒ ප්‍රාතිමෝක්ෂය සම්බන්ධයෙන් හාත්පස ඉගෙනගත යුතු සියලු කාරණා සියල්ලක්ම පාහේ සාකච්ඡා කරන්නට යෙදුණා. දැන් ඇත්තටම අපිට අද දවසේ ඉඳලා ඒ ප්‍රාතිමෝක්ෂයට අදාළ විනය ශික්ෂාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ හැකියාව ලැබෙනවා. අද දවසේ ඉඳලා අපි ඒ විනය ශික්ෂාපද තමයි එකින් එක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වෙනකොට හැමදෙනා දැනුවත්ව තියෙනවා විත්තාරුද්දේශය එහෙම නැත්නම් ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද සියල්ලම මහා සංඝයාට ඇස්වීම කියන ඒ ප්‍රාතිමෝක්ෂ සජ්ජායනය කියන ඒ ගරු විනය කර්මය ඒ ගරු ක්‍රියාපිළිවෙත සිදු කරන්නට කලින් සිදු කරන්නට ඕන පූර්ව කෘත්‍ය ආදිය යම් ප්‍රමාණයකට අපි දැනුවත් වෙලා තියෙනවා. ඒ පූර්ව කෘත්‍ය ගැන කතා කරනකොට මේ ඇත්තන්ට මතක ඇති අපි ගාථා 3ක් පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර සිදු කරගත්තා. පුබ්බකරණ, පුබ්බකිච්ච, පත්තකල්ල කියන ඒ ගාථාවන් වලට අනුකූලව අපි මේ සාකච්ඡාව ඉදිරියට සිදු කරලා තියෙනවා. දැන් මේ විදිහට මූලික කරුණු සකස් වුණු වෙලාවක ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නට අවස්ථාවක් පොහොය දිනයක් ලැබුණු වෙලාවේ ඒ විහාරයේ වැඩ සිටින සමාන සංවාසක භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම ඒ පොහොය ගරයට එහෙම නැත්නම් උපෝසථාගාරයට රැස් වෙලා දැන් ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නටයි සූදානම වෙන්නේ. මේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නට මත්තෙන් ප්‍රාතිමෝක්ෂයට අදාළ ශික්ෂාපද එකින් එක නම් වශයෙන් ප්‍රකාශ කරන්නට එහෙම නැත්නම් ඒ සම්බන්ධයේ පැනවීම ප්‍රකාශ කරන්නට කලින් ප්‍රාතිමෝක්ෂය දේශනා කරන භික්ෂුන්ගේ ආරාධනාවෙන් තමයි ඒ ව්‍යක්ත ප්‍රතිබල භික්ෂුවක් විසින් ඒ ආරාධනාව පිළිගැනීමෙන් තමයි ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නේ. ඒ අනාරාධිතව ප්‍රාතිමෝක්ෂයක් දේශනා කිරීමේ හැකියාවක් නැහැ. එතකොට ඒ ආරාධනාව පිළිගත් ව්‍යක්ත ප්‍රතිබල භික්ෂුන් වහන්සේ විසින් සංඝයාට දැනුම් දෙනවා සුනාතු මේ භන්තේ සංඝෝ සංඝයා වහන්සේ සංඝයා අසනසේක්වා අජ්ජුපෝසතෝ පන්න රසෝ ඒක චාතුද්දසියක් වෙන්නත් පුළුවන් චාතුද්දසෝ වෙන්නත් පුළුවන්. අද උපෝසත දිනයයි මොන උපෝසත දිනේද මේ පොතේ 150 පිටුව නිදාන උද්දේශය කියන මාතෘකාව යටතේ සටහනක් පැවැත්වෙනවා. සංඝයාට දැනුම් දෙන ආකාරයේ සම්බන්ධයෙන් ඥප්තිය තබනවා කියන එකයි මේකට කියන්නේ. අජ්ජුපෝසතෝ පන්න රසෝ අද දින 15කට වතාවක් යෙදෙන පුරපසළොස්වක පොහොය දවසක් කියන එකයි එතනදී සිහිපත් කරන්නේ. යදි සංඝස්ස පත්තකල්ලං සංඝෝ උපෝසතං කරෙය්‍ය. ඉදින් සංඝයාට පැමිණි කල් ඇවිත් තියෙනවා නම් සංඝයා විසින් උපෝසතේ සිදු කරනවා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සිදු වෙනවා කියලා. ඒ දේශක භික්ෂුව විසින් මේ ඥප්තිය තැබීම සිදු කරනවා. ඉනනතුරු උන්වහන්සේ සිහිපත් කරනවා දැන් ප්‍රාතිමෝක්ෂය මා විසින් දේශනා කරනවා. එය අපි හැමදෙනාම මෙනෙවින් අසමු මෙනෙහි කරමු. මම මේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරන වෙලාවේදී අවතකට පැමිණිච්ච භික්ෂුවක් ඉන්නවා නම් මම තෙවරක් අහනවා සංඝයා මේ ආපත්‍යයෙන් පිරිසිදුද කියන එක. තුන්වෙනි වතාවටත් මම අසද්දි සංඝයා ඇත්තටම මේ ආපත්‍යයෙන් පිරිසිදු නම් නිශ්ශබ්ද වෙත්වා. බැරි වෙලාවක් හෝ මේ ආපත්‍යයකට පත් වෙලා තියෙනවා නම් අර තුන් වතාවක්
විමසන වෙලාවේදී තමන්ගේ ආපත්තිය ගැන විමසන්න කියන එක සිහිපත් කරනවා. ඒක ආපත්තිය සංඝයාට දැනුම් දෙන්න කියලා කියනවා. මොකද ඒ ආපත්තියක් ඇත්නම් ඒක ඇවතක් වෙලා තියෙනවා නම් දෝෂයක් සිදු වෙලා තියෙනවා නම් ඒ ඇවත ප්‍රකාශ කරන්නේ නැති භික්ෂුවට මුසාවාද පාචිත්‍ය ආපත්තියක් සිද්ධ වෙනවා. ඒ ආපත්තිය නිසා ඒක අන්තරායක ධර්මයක්. අන්තරායක කියලා කියන්නේ මේක පිරිසිදු ශාසනයක්. තමන්ගේ අභ්‍යන්තර පාරිශුද්ධියත් එක්ක යා යුතු ගමනක්. භික්ෂුත්වය කියලා කියන්නේ ඒකයි. මේ අභ්‍යන්තර පාරිශුද්ධිය නැතිව කෙනෙකුට මේ ධර්ම මාර්ගය තුල ගමන් කිරීම හරි අපහසුයි. ඒ නිසා තමන්ගේ වරදක් තියෙනවා නම් ඒ වරද නොවලහා ප්‍රකාශ කරන්න කියන එක අර ප්‍රාතිමෝක්ෂයේ සජ්ජායකන කරන භික්ෂුව විසින් පළමු කොටම නිදානුද්දේශයේ යටතේ සංඝයාට දැනුම් දෙනවා. ඒ නිදානය ප්‍රකාශ කරයින් පස්සේ ඉන් අනතුරුව තමයි ප්‍රාතිමෝක්ෂයේ ශික්ෂාපද එකින් එක හඳුන්වා දෙන ඒ සිදුවීම සිද්ධ වෙන්නේ. තත්‍රිමේ චත්තාරෝ පරාජිකා ධම්මා උද්දේශං ආගච්ඡanti. සතරක් වූ මේ පරාජික ධර්මියෝ උදෙසීමට පැමිණියේ වෙයි. ওই විදිහට තමයි ආරම්භයේ සිද්ධ වෙන්නේ. සංඝයාට දැනුම් දීලා දැන් මේ පරාජිකා හතර ගැන තමයි ඒ ශික්ෂාපදයන් පළමු කොට සිහිපත් කරවීම තමයි සිද්ධ කරන්නේ. එතකොට අපි කලින් වතාවක සඳහන් කළා මේ ආපත්‍ති ස්කන්ධ වශයෙන් පංච ආපත්‍ති ස්කන්ධ වශයෙන් අපි ඉගෙන ගත්තා. එහෙම නැත්නම් සප්ත ආපත්‍ති ස්කන්ධ වශයෙන් අපි ඉගෙන ගත්තා. ඒ පංච ආපත්‍ති ස්කන්ධ ගත්තත් සප්ත ආපත්‍ති ස්කන්ධ ගත්තත් ගරුකාපත්‍ති හැටියට තියෙන පිළියම් කරන්නට බැරි භික්ෂූත්වයේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යන මහානකමට නොගැලපෙන ස්වභාවයකට පත්වෙන එහෙම නැත්නම් ගිහි ස්වභාවයකට වැටෙන තව විදිහකින් කියනවා නම් ඒ පරාජිකත්වයට පත් වුණාන් පස්සේ නැවත මේ ජීවිතය තුල උපසම්පදාවක් ලැබිය නොහැකි එහෙත් සාමණේර ඒකු වශයෙන් කටයුතු කළ හැකි ඒ පරාජිකා ආපත්‍ති සම්බන්ධව තමයි මේ ඇස්වීම සිද්ධ කරන්නේ. පළවෙනි පරාජිකාපත්තිය. යෝපන භික්ඛු භික්ඛූණං සික්ඛාසාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්කාය දුබ්බල්යං අනාවිකත්වා මේ තුනං ධම්මං පතිසේවෙය්‍ය අන්තමසෝ තිරච්ඡාන ගතායපි පරාජිකෝ හෝති අසංවාසෝ. යෝපන භික්ඛු යම් භික්ෂුවක් භික්ඛූණං සික්ඛාසාජීව සමාපන්න භික්ෂූන්ට අදාළ භික්ෂූන් පිළිබඳ සික්ඛාසාජීවයට පැමිණී අධිශීල ශික්ෂාවට පැමිණී එහෙම නැත්නම් උපසම්පන්න බවට පැමිණී ශික්ෂා සමාදන් වීමට පැමිණී සික්ඛං අපච්චක්කාය ඒ ශික්ෂාව ප්‍රතික්ෂේප නොකොට සික්ඛං අපච්චක්කාය කියලා කියන්නේ ඒ උපසම්පදාව එහෙම නැත්නම් ඒ ශික්ෂාව ප්‍රතික්ෂේප නොකොට දුබ්බල්යන් අනාවිකත්වා මේ සම්බන්ධව ශික්ෂාව පිරීම සම්බන්ධයෙන් තමාට ඇති දුර්වල බව ප්‍රකාශ නොකොට මේ තුනං ධම්මං පතිසේවෙය්‍ය ඒ ග්‍රාම්‍ය ධර්මයේ මෛතුන්‍ය ධර්මයේහි සෙවියේ නම් අන්තමසෝ තිරච්ඡාන ගතායපි යටත් පිරිසෙන් අවමේ භාග්‍යතුන් වහන්සේ පන්නන යටත් පිරිසෙන් තිරච්ඡාන ගතායපි තිරිසන් ගිය මාගමක් සමග තිරිසන් ගත ස්ත්‍රියක් සමග හෝ ඒ ග්‍රාම්‍ය ධර්මයේ සෙවියේ නම් පරාජිකෝ හෝති අසංවාසෝ
ඒ භික්ෂුව පරාජිකා බවට පත් වුණා, පෙරදුන ස්වභාවයට පත් වුණා. අසංවාසෝ කියලා කියන්නේ උපසම්පන්න භික්ෂූන් සමග විනය කර්මවලට නුසුදුසු කෙනෙක් බවට පත් වෙනවා. උපසම්පන්න භික්ෂූන් සම්බන්ධයෙන් ඒ පරාජිකාවට පත් වුණු කෙනාට නැවත වතාවක් විමසීම ආදී කිසිවක් උපසම්පදා භික්ෂූන්ගේ ඒ විනය කර්ම ඒ ආදී සියලු කාරණාවලදී ඔහුට ඒ සමාගමේ හා එක්වීමේ හැකියාව නැති වෙලා යනවා කියන එකයි අසංවාසෝ කියලා කිව්වේ. එතකොට මෙන්න මේ ශික්ෂාපදේ සම්බන්ධයෙන් පළවෙනි පරාජිකා ශික්ෂාපදේ සම්බන්ධයෙන් කතා කරනකොට අපිට යම් යම් කාරණා කිහිපයක් පැහැදිලි කර නිසාද ඒ පැහැදිලි කර ගැනීම සම්පූර්ණ මේ ශික්ෂාපද සාකච්ඡා කරද්දී සමහර කාරණා මේ කරන පැහැදිලි කිරීමත් එක්ක ඉදිරියටම බලපවත්වනවා. නේද? අපි ඉගෙන ගන්නවා යම් යම් වචන කිහිපයක්. ඒ වචනවල අර්ථය යම්කිසි තැනක ඒ වචනේ නැවත වතාවක් යෙදුනොත් එහෙම ඒ වචනය මෙන්න මේ අර්ථයෙන් යෙදෙන්නේ කියන එක ඔබ සිහි තබා ගන්නට ඕනේ. යෝපන භික්ඛු මුලින්ම භික්ෂුව කියන්නේ කවුද කියන එක පැහැදිලි කරගන්න ඕනේ අපි. දැන් භික්ෂුව කියන කෙනා කවුද කියලා පැහැදිලි කරගන්නකොට අපි විශේෂයෙන් සලකා බලන්නට ඕනේ කාරණා කිහිපයක්. මේ භික්ෂුත්වය කියන එක කොහොමද ලැබෙන්නේ? දැන් භික්ඛු කියනකොට දැන් ඔයත්තන්ට අප කතා කරන්නේ ප්‍රාතිමෝක්ෂයේ සම්බන්ධයෙන් පරාජිකා පාළිය අධ්‍යයනය කරනකොට ඒ ශික්ෂාවන් අධ්‍යයනය කරනකොට ඔයත්තන්ට දැනගන්න ලැබෙනවා භික්ෂුව කියන්නේ කවුද කියන එක අර්ථ විවරණය කරනවා. භික්ඛතීති භික්ඛු භික්ෂාවෙන් භික්ෂාව යදින කෙනා භික්ඛුව. චින්න භින්න පටධරෝති භික්ඛු සිඳුණු බිඳුණු ඒ වස්ත්‍ර ආදීන් සකස් කරගත්ත සිවුරු දරන කෙනා තමයි භික්ෂුව. පාංශුකූලයෙන් යැපෙන කෙනා පාංශුකූල වස්ත්‍රයෙන් යැපෙන කෙනා තමයි භික්ෂුව. මෙන්න මේ විදිහට භික්ෂුව කියන කවුද කියන එක විනය පිටකේ පරාජිකා පාළියේදී පොඩ්ඩක් හොයලා බලන්න ඔබට දැනගන්න ලැබෙයි භික්ෂුව කියන්නේ කවුද කියන එක. අපි බලමු පොඩ්ඩක් භික්ෂුව කියන්නේ කවුද කියලා පොඩ්ඩක් පරාජිකා පාළියට අනුව වැදගත් නිසා භික්ෂාටනයෙන් යැපෙනුවේ භික්ඛු. සිඟා ලත් ආහාරයෙන් යැපෙනුවේ භික්ෂුවයි. ඊළඟට සුන්බුන් ඒ වස්ත්‍රවලින් සිවුරු දරන කෙනා භික්ෂුව කියලා හැඳින්වෙනවා. කොට මේ ව්‍යවහාර මාත්‍රයෙන් භික්ෂුව කියලා කියන්නේ මෙන්න මේ කෙනයි. එතකොට මේ භික්ෂුත්වය අපි දන්නවා සිවුරක් දැරපු පමණින් එහෙම නැත්නම් පිණ්ඩපාතේ වැඩිය පමණින් භික්ෂු භාවය ලැබෙන්නේ නැහැ. මොකද අන්‍ය තීර්ථකයෝ ගත්තත් ඒ අයත් සමහර වෙලාවට මේ වගේ වස්ත්‍රයක් දරනව වෙන්න පුළුවන්. පිණ්ඩපාතේ යනව වෙන්න පුළුවන්. භික්ෂු කියන ස්වභාවය ලැබෙන්නේ කොහොමද? සාමණේර අවදියේ හිටපු කෙනෙක් ඒ උපසම්පන්න බවට නගා සිටවන්නට ඕනේ. ඒ නගා සිටවීම තුල තමයි ඒ භික්ෂුත්වය ලැබෙන්නේ. එතකොට ඒ සාමණේර භූමියේ ඉන්න කෙනාව භික්ෂුත්වයේ නගා සිටවන්නේ ක්‍රම 8කින්. ඒ ක්‍රම 8 මොනවද? ඒ තමයි අෂ්ටවිධ උපසම්පදා කියලා කියන්නේ. මේ අෂ්ටවිධ උපසම්පදාවල පළවෙනි 4
බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරි පිටදී සිදුවිය යුතු උපසම්පදා. පස්වෙනි හා හයවෙනි උපසම්පදා භික්ෂූණීන් වහන්සේලා සම්බන්ධයෙන් ඇති උපසම්පදා ක්‍රම. හත්වෙනි උපසම්පදාව ගත්තත් එයත් භික්ෂුණීන් හා සම්බන්ධ උපසම්පදාව. අටවෙනි උපසම්පදාව ගත්තොත් එය තමයි වර්තමානයේ තුල මුළු ථේරවාදී සංඝ සංස්ථාව තුලම උපසම්පදාව සඳහා යොදා ගන්න ක්‍රමයේ වෙන්නේ. අපි බලමු එකින් එකට ඒ කාරණා මොනවද කියලා. පළවෙනි උපසම්පදා ක්‍රමය තමයි ඒහි බික්කු උපසම්පදාව. මේ හැම දෙනාම දන්නවා බුදුරජාණන් වහන්සේ ඒත භික්කවේ චරත බ්‍රහ්මචර්යයන් සම්ම දුක්ඛස්ස අන්තකිරියා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණ එව මහණ මේ බ්‍රහ්මචර්යාවේ සියලු දුක් කෙලවර කරන්නට හැසිරෙව කියලා බුදුරජාණන් වහන්සේ එහි භික්ෂුභාවය ලැබපු පළවෙනිම කෙනා බවට පත් වෙන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඊට පස්සේ යසකුල පුත්‍රයා ඇතුළු ඒ පිරිස ඉතින් මේ පිරිස උපසම්පදාව ලබා ගත්තෙත් ඒහි භික්ෂුභාවයේ තුලින්. ඊළඟට තිසරණ ගමන උපසම්පදාව කියලා දෙයක් දෙවෙනි උපසම්පදා ක්‍රමයක් තියෙනවා. සරණාගමන උපසම්පදාව. සරණාගමනය කියලා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන සරණාගමනයේ තුලින් ඒ උපසම්පදාව සිදු වෙනවා. අපි දන්නවා බෞද්ධ සාහිත්‍යයේ රාහුල කුමාරයාගේ උපසම්පදාව සිදු වුණේ එහෙම නැත්නම් රාහුල කුමාරයාගේ ඒ පැවිදි භාවයෙන් අනතුරුව ඒ උපසම්පන්න බවට පත් කිරීම සිදු වුණේ මෙන්න මේ සරණාගමන උපසම්පදාව තුලින්. ඒ කියන්නේ භික්ෂුත්වයට නගා සිටුවේ සරණාගමනයේ තුලින්. ළඟට ඕවාද පටිග්ගහන උපසම්පදා. ඕවාද කියලා කියන්නේ අවවාද. ඒ අවවාද දුන්නයින් පස්සේ ඒ අවවාද පිළිගන්නට එකඟ වීමෙන් සමග ඒ අධිශීල භාවයට පත්වීම එහෙම නැත්නම් ඒ උපසපන් බවට එහෙම නැත්නම් ඒ අවවාද පිළි අරගෙන ඒ අවවාදවල හික්මනවා කියන ඒ එකඟ වීමත් සමග ඒ භික්ෂුත්වයේ ලැබීම සිදුවෙන එක තමයි ඕවාද පටිග්ගහන උපසම්පදාව කියලා කියන්නේ. මේ ඕවාද පටිග්ගහන උපසම්පදාවට බෞද්ධ සාහිත්‍යයේ ලැබෙනවා නිදසුන් කිහිපයක්. පිප්පලි මානවකයා එවැගේම කස්සප මහා කස්සප තෙරුන් වහන්සේගේ ඒ උපසම්පදාව සිදු වුණේ ඕවාද පටිග්ගහන උපසම්පදාව තුලින්. ඊළඟට පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදාව. පඤ්ඤ ව්‍යාකරණ කියලා කියන්නේ ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම කියන ක්‍රමවේදේ හරහා භික්ෂුත්වය එහෙම ඔසවා තබනවා. එහෙම නැත්නම් උපසපන් බවට පත් කරනවා. දැන් අපි දන්නවා බෞද්ධ සාහිත්‍යයේ සෝපාක කියලා දරුවෙක් හිටියා. ඒ සෝපාක කියන දරුවාට ගෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කිහිපයක් අහනවා. සාමණේර ප්‍රශ්න කියලා පිරිත් පොතේ සඳහන් වෙනවා. ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා මේ විදිහට මේ ප්‍රශ්නවලට උත්තර ලබා දුන්නයින් පස්සේ ඒ පිළිතුරු ලබා දීම තුලම ඒ කෙනා භික්ෂුත්වයට සුදුසු බව භාග්‍යතුන් වහන්සේ දැනගන්නවා. ඒ පිළිතුරු දීමෙන් අනතුරුව ඒ භික්ෂුත්වයේ තුලට ඔසවා තබනවා. ඒක තමයි පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදාව කියලා කියන්නේ. ගරු ධර්ම පටිග්ගහන උපසම්පදාව. ගරු ධර්ම ප්‍රතිග්‍රහණය කියලා කියන්නේ අපි දන්නවා හැම වෙලෙම මහා ප්‍රජාපති ගෞතමිය ඇතුළු ඒ
ශාක්‍ය කුලේ කාන්තාවන් 500 පැවිද්දට ඉල්ලීම් සිදු කරනකොට බුදුරජාණන් වහන්සේ ගරු ධර්ම 8ක් පැනෙව්වා. ඒ ගරු ධර්ම 8 පිළිගැනීමෙන් ඒ පිළි අරගෙන ඒ තුල හික්මෙනවා කියලා ඒ එකඟත්වයේ පළ කිරීම සමග ඒ පිරිසට භික්ෂුත්වය සමාවෙන භික්ෂුණීත්වය ලැබුණා. ඉතින් ඒක තමයි ගරු ධම්ම පටිඝාන උපසම්පදාව කියලා කියන්නේ. ඊළඟ උපසම්පදාව තමයි දූතේන උපසම්පදාව. දූතේන උපසම්පදාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දූතේකු අත ඒ කෙනාට පැවිද්ද උපසම්පදාව ලබා දෙනවා. පැවිද්ද ලබා දෙන්නත් පුළුවන්, උපසම්පදාව ලබා දෙන්නත් පුළුවන්. දූතේකු අතේ පණිවිඩයක් යවනවා සීඝ්‍රයෙන්. අඩකාසී කියලා ගණිකාවක් හිටියා. ඇයගේ ඒ මරණය භාග්‍යතුන් වහන්සේ දැක්ක නිසා ඇයට ඒ කැමැත්ත ඇයගේ ඒ පැවිදි වීමට ඇති රුචිකත්වය දැනගත්ත නිසා බුදුරජාණන් වහන්සේ ඇයට දූතේකු මගින් ඒ පැවිදි උපසම්පදාව ලබා දුන්නා. ඒක තමයි දූතේන උපසම්පදාව කියලා කියන්නේ. අට්ඨවාචික උපසම්පදාව. අට්ඨවාචික කියලා කියන්නේ භික්ෂුණියක් එහෙම නැත්නම් සික්ඛාමානාවක් භික්ෂුණීත්වයට ඔසවා තබනකොට ඒක සිදු කරන්න ඕනේ ක්‍රියාපිළිවෙතක් තියෙනවා. ඒ උපසම්පදා සීමා මාලකයට භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා රැස් වෙන්නට ඕනේ. පළමුව භික්ෂුන් වහන්සේලා සංඝයාට දැනුම් දීලා කර්ම වාක්‍ය 3 වතාවක් ප්‍රකාශ කරන්නට ඕනේ. ප්‍රකාශ කරලා තමයි ඇයව සික්ඛාමානාව පළමු කොටම උපසම්පදා වෙන්නේ භික්ෂුන් වහන්සේලා අතින්. ඤත්තිය තියලා ඤත්තිය තියෙනවා කියලා කියන්නේ සංඝයාට දැනුම් දෙනවා. සංඝයාට දැනුම් දීලා කර්ම වාක්‍ය ප්‍රකාශ කරනවා. එතකොට අට්ඨවාචික කියලා කියන්නේ දැන් ගත්තොත් එහෙම එතන ඒ කොටස් දෙකකට බෙදුවොත් එහෙම සංඝයා විසින් එක කොටසක්. එතකොට එතනදී අර ඤත්තියත් කර්ම වාක්‍ය 3 වතාවක් කියනකොට අට්ඨවාචික වලින් 4ක් ප්‍රකාශ කරලා තියෙන්නේ. ප්‍රකාශ වෙලා තියෙන්නේ. ඊළඟට තමයි එසේ සංඝයාගෙන් උපසම්පදා ලැබුවෙන් පස්සේ භික්ෂුණීන්ගෙනුත් ඤත්තිය වරක් කියලා 3 වරක් කර්ම වාක්‍ය කියලා ඇයව නැවත ඒ උපසම්පදාව තුල දැඩි බවට පත් කරනවා. එතකොට අට්ඨවාචික උපසම්පදාව කියලා කියන්නේ අර සික්ඛාමානාව භික්ෂුණියක් බවට පත් කිරීමේදී භික්ෂූන් වහන්සේලාත් කර්ම වාක්‍ය කියලා භික්ෂුණීන් වහන්සේලාත් කර්ම වාක්‍ය කියලා 8 වතාවක් මේ වචන ප්‍රකාශ වීමෙන් කර්ම වාක්‍ය 6 වතාවක් ඤත්තිය 2 වතාවක් ප්‍රකාශ වීමෙන් ඒ උපසම්පන්න බවට පත්වීම තමයි අට්ඨවාචික උපසම්පදාව කියලා කියන්නේ. අවසාන උපසම්පදාව තමයි ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදාව. ඤත්ති චතුත්ථ කම්ම කියලා කියන්නේ ඤත්තිය තබලා ඉන් අනතුරුව කර්ම වාක්‍යය ප්‍රකාශ කරලා සිදු කරන උපසම්පදාව. මේක තමයි වර්තමානයේ තේරවාදී සංඝ සංස්ථාව තුළ ඕනෑම තේරවාදී සංඝ සංස්ථාවක් තුළ නිකාය වශයෙන් මොන විදිහට බෙදලා හිටියත් උපසම්පදාව සිදු වෙන්නේ මෙන්න මේ ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදාව තුලින්. භික්ෂුත්වයට නගා සිටුවන්නේ සාමණේරයන් වහන්සේ නමක්ව මෙන්න මේ ඤත්තිය තබලා කර්ම වාක්‍ය 3 වතාවක් ප්‍රකාශ කිරීම තුලින්. ඒකට අපි කියනවා ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදාව. එහෙමනම් මෙන්න මේ කියන ආකාර 8න් මොනියම්ම හෝ ක්‍රමයකට ඒ උපසම්පන්න බවට පත් වෙන කෙනාට තමයි භික්ෂුව කියලා කියන්නේ. දැන් ඒ උපසම්පදා ක්‍රමාටින් මම කිව්වා පළවෙනි 4 බුදුරජාණන් වහන්සේගෙන් ලැබිය යුතු උපසම්පදාවන් 4ක්. පස්වෙනි හා 6 වෙනි උපසම්පදා 7 වෙනි උපසම්පදාවත් ඇතුළත්ව භික්ෂුණීන් හා සම්බන්ධ උපසම්පදා ක්‍රම 8 වෙනි උපසම්පදාව ගත්තොත් වර්තමානයේ තේරවාදයේ සංඝ සංස්ථාව තුළ භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව සඳහා වර්තමානයේ භාවිත කරන උපසම්පදා ක්‍රමවේදය තමයි
ඤත්ති චතුත්ථකම්ම උපසම්පදාව. එමනම් මේ උපසම්පදායකකින් උපසම්පන්න බවට පත්තුන් කෙනා තමයි භික්ෂූ කියන නාමයට සුදුසු වෙන්නේ. අන්නේ භික්ෂුව සික්ඛා සාජීව සමාපන්න. ඒ තමන් පැමිණි ඒ ශික්ෂාපද භූමියට. සික්ඛා සාජීව සමාපන්නෝ කියලා කියන්නේ භික්ෂුව ඒ ශික්ෂාපදවලට ප්‍රාතිමෝක්ෂ සංඛ්‍යාත ඒ ශික්ෂාපදවලට පැමිණිලා වාසය කරනවා කියන එකයි. අර භික්ෂුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පනවපු ඒ ශික්ෂාපද 227ට ඇතුළත්ව කටයුතු කරනවා කියන එකයි සික්ඛා සාජීව සමාපන්නෝ කියලා කියන්නේ. ඒ ශික්ෂාව තුල වාසය කරනවා කියන එකයි. එසේ ශික්ෂාව තුල වාසය කරන භික්ෂුව සික්ඛං අපච්චක්කාය. තමන්ගේ ඒ ශික්ෂාපද ප්‍රතික්ෂේප නොකොට ප්‍රතික්ෂේප නොකොට කියලා කියන්නේ තමන්ගේ උපසම්පදාව අත්හරින්නේ නැතිව. එතකොට මේ උපසම්පදාව අත්හරින එක කියන එකත් සිදුවෙන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒ ශික්ෂාව අත්හරින එක ක්‍රම 6කින් සිදු වෙන්නට ඕන. ක්‍රම 6ක් බලපානවා ශික්ෂාව අතහැරීමට. ඒ ගැන කතා කරනවා 156 පිටුවේ. ඒ ශික්ෂාව අතහැරනකොට චිත්ත, කෙත්ත, කාල, පයෝග, පුද්ගල, විජානන කියන මේ ක්‍රම 6ටම ඒ අදාළ ඒ අංගයන් සම්පූර්ණ වුණොත් තමයි ඒ උපසම්පදාව අත්හැරීම සිදු වෙන්නේ. කොට මොනවද මේ ශික්ෂා ප්‍රත්‍යක්ඥාන ක්‍රම? හොඳට බැලුවොත් ඔයයන්ට පේනවා චිත්ත බලන්න එම පිටුවෙම තියෙනවා. චිත්ත කියලා කියන්නේ මොකක්ද? අපි විහිළුවට යම් යම් දේවල් කියන අවස්ථා තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපි කියනවා මේ සැබෑ ලෙසම ආයේ මේක විහිළුවක් නෙමෙයි. ඇත්තටම මේ දේ මෙහෙමයි කියන අවස්ථා තියෙනවා. තමන්ගේ මුළු හිතින්ම ඒ ශික්ෂාපද උපසම්පදා එනතන් ශික්ෂාපද වික්ෂුත්වයට අදාළ ශික්ෂාපද වලින් මම බැහැර වෙනවා. ඒ උපසම්පදාවෙන් බැහැර වෙනවා කියලා සම්පූර්ණ හිතින්ම ඒක බලාපොරොත්තු වෙන්නට ඕනේ. එහෙම නැතුව අපි සමහර වෙලාවට විහිළුවක් කියන අදහින් සෙල්ලම් අදහසින් මම මේක මෙහෙම කරනවා කියලා කිව්වට ඒක සිදු වෙන්නේ නැහැ. ඒක වළංගුතාවයක් නැහැ. භික්ෂු උපසම්පදා භාවයෙන් ඉවත් වෙන්නේ නැහැ. විහිළුවට ඒ අදහස තියාගෙන ඉන්නවා නම් හිතේ සම්පූර්ණයෙන් අදහස හිත තුල තියෙන්න ඕනේ. මම මේ ගමන් මග දැන් අතර කරනවා කියන ඒ ආකල්පයේ යුක්ත වෙන්නට ඕන. ඊළඟට ඒ ආකල්පයෙන් යුක්ත කෙනා කෙත්ත වශයෙන් ශික්ෂාපද ප්‍රතික්ෂේප කිරීම තමන්ගේ භාෂාවෙන් තමන්ගේ ඒ හිතේ තියෙන අදහස හරියට ප්‍රකාශ වෙන විදිහට ඒ ශික්ෂා ප්‍රත්‍යක්ඥානය කරන්නට ඕනේ. ඒ ශික්ෂාව ප්‍රත්‍යක්ඥානය කරන්නට ක්‍රම 22ක් පෙන්නනවා. පළවෙනියට මං මේ දේවල් මේ විදිහට දරනවා කියන අදහස. පළවෙනි 14 මම මේවා ප්‍රතික්ෂේප කරනවා කියන අදහස. ඇඟ වෙනවා ඒවා ප්‍රකාශ කරනකොට. මම මේවා ප්‍රතික්ෂේප කරනවා.
ඉතිරි 8 මං මේ විදිහට මෙවැනි කෙනෙක් ලෙස දරන්න කියලා ආයාචනයක් කරනවා. බලමු අපි මේ මොනවද කියලා. බුද්ධං පච්චක්ඛාමි. කවුරු හරි උපසම්පන්න භික්ෂුන් වහන්සේ නම මුළු හිතින්ම දැන් උපසම්පන්න බව අතහරින්න හිතලා ඒ උන්වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේව මම ප්‍රතික්ෂේප කරනවා. ඒක විහිළුවකට නෙමේ සත්‍ය වශයෙන්ම බුදුරජාණන් වහන්සේව මම මගේ ශාස්ත්‍රූත්වයෙන් බැහැර කරනවා. බුදුරජාණන් වහන්සේව ශාස්ත්‍රූවරයා කරගෙන හිටපු මම දැන් බුදුරජාණන් වහන්සේව ඒ ශාස්ත්‍රූ තන ස්වභාවයෙන් ඉවත් කරනවා. බුද්ධං පච්චක්ඛාමි. ධම්මං පච්චක්ඛාමි. මම ධර්මයේ ප්‍රතික්ෂේප කරමි. සංඝං පච්චක්ඛාමි. සංඝයා මම ප්‍රතික්ෂේප කරමි. සික්ඛං පච්චක්ඛාමි. ශික්ෂාපද මම ප්‍රතික්ෂේප කරමි. විනයං පච්චක්ඛාමි. විනය කියලා කියන්නේ හික්මීම කියන එකයි. ඒ විනයට අදාළ විනයනය බුදුසසුනේ බ්‍රහ්මචාරී බවට අදාළ විනයනය හික්මීම මම ප්‍රතික්ෂේප කරනවා. පාතිමොක්ඛං පච්චක්ඛාමි. ප්‍රාතිමෝක්ෂය මම ප්‍රතික්ෂේප කරනවා. උද්දේශං පච්චක්ඛාමි. ප්‍රාතිමෝක්ෂය අපි දේශනා කිරීම කියන දේ සිදු කරනවා. උද්දේශය කියලා කියන්නේ ඒ දේශනාව. ඒ ශික්ෂාපද දේශනාව මම ප්‍රතික්ෂේප කරමි. මම මේකෙන් ඉවත් වෙමි. මේක මම බැහැර කරමි. උපජ්ජායං පච්චක්ඛාමි. මගේ උපසම්පදාවේදී ඒ උපසම්පදාව සම්බන්ධයෙන් මුලසුන දරන උපාධ්‍යයන් වහන්සේව ප්‍රතික්ෂේප කරමි. ආචාර්යයන් පච්චක්ඛාමි. ආචාර්යයන් වහන්සේව මගේ ගුරුවරයාව මම ප්‍රතික්ෂේප කරනවා. සද්ධි විහාරිකං පච්චක්ඛාමි. සද්ධි විහාරිකයව මම ප්‍රතික්ෂේප කරනවා කියලා කියනවා. අන්තේවාසිකං පච්චක්ඛාමි. සද්ධි විහාරික කියලා කියන්නේ එකට ඒ විහාරය තුල වාසය කරන භික්ෂූ කියන අය. අන්තේවාසික කියලා කියන්නේ තමන්ගේ යටතේ ඉන්න කෙනා පිරිසව ඒ අයව ප්‍රතික්ෂේප කරමි. මොකටද මේක කියනකොට දැනගන්නවා මේ කෙනා මේ ප්‍රතික්ෂේප කරන්නේ මෙයා ගිහි බවට වැටෙන්න. මේ උපසම්පන්න බවින් ඉවත් වෙන්න තමයි මේ ප්‍රතික්ෂේප කිරින්නේ කියන එක වැටහෙනවා. සමානුපජ්ජායකං පච්චක්ඛාමි. උපාධ්‍යයන් වහන්සේලා කිහිප නමක් ඉන්න පුළුවන්. සමානුපද්දයන් වහන්සේලා. ඒ උපාධ්‍යයන් වහන්සේලාව ප්‍රතික්ෂේප කරනවා. සමානාචාරියකං පච්චක්ඛාමි. ආචාර්යයන් වහන්සේලා බොහෝ පිරිසක් ඉන්න පුළුවන්. සමානව ඉන්න පුළුවන්. ඒ ආචාර්යයන් වහන්සේලාව ප්‍රතික්ෂේප කරමි. සබ්‍රහ්මචාරින් පච්චක්ඛාමි. මාත් එකට වාසය කරන සියලු සබ්‍රහ්මචාරීන් වහන්සේලාව ප්‍රතික්ෂේප කරමි කියලා මෙන්න මේ කියන පිළිකෙව් කිරීම සිදු කරනවා නම් ඒ තුලින් ඒ කෙනාගේ උපසම්පන්න බව ප්‍රතික්ෂේප කිරීම හැඟ වෙනවා මේ තුලින්. ඊළඟට මම මේ ස්වභාවයේ දරණ කෙනෙක් හැටියට පිළිගන්න කියලා ගිහීති මං ධාරේති. ගිහියෙකු ලෙස මා පිළිගන්නාසේක්වා. උපාසකෝති මං ධාරේති. උපාසකයෙකු ලෙස මා දරණසේක්වා. ආරාමිකෝති මං ධාරේති. ආරාමිකයෙකු වශයෙන් ආරාමෙහි ඉන්න සාමාන්‍ය කෙනෙක් හැටියට කැපකරුවෙක් හැටියට මාව දරණසේක්වා. සාමණේරෝති මං ධාරේති. නැවත වතාවක් මම මාව සාමණේරයෙකු වශයෙන් දරණසේක්වා. තිත්තියෝති මං ධාරේති. මාව තීර්ථකයෙකු ලෙස දරණසේක්වා. මේ බුද්ධ ශාසනය තුල පැහැදිලි වෙලා හිටියා. දැන් නැවත ප්‍රකාශ කරනවා මාව තීර්ථකයෙකු ලෙස සලකන්න කියලා. තිත්තිය ශාවකෝති මං ධාරේති. තීර්ථක ශාවකයෙක් හැටියට මාව දරණසේක්වා කියන ඒ ඉල්ලීම සිදු කරනවා. අසමනෝති මං ධාරේති. මම ශ්‍රමණයෙකු නොවේ කියලා දරණසේක්වා කියලා ඉල්ලීමක් කරනවා. අසක්්‍ය පුත්තියෝති මං ධාරේති. මෙතන අසක්්‍ය පුත්තියෝති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සක්්‍ය පුත්තියෝ. ශාක්‍ය ඒ වංශික බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේලා. අසක්්‍ය පුත්තියෝ කියලා කියන්නේ
මම ඒ ශාක්‍ය වංශික භාග්‍යතුන් වහන්සේගෙන් ආරම්භ වෙච්ච ඒ සම්බුද්ධ ශාසනයේ පැවතගෙන ආපු ඒ ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේ ඒ සංඝ පරම්පරාවෙන් ඉවත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා කියන එක දරන්න කියලා කියනවා. කවුරු හරි කෙනෙක් මෙන්න මේ විදිහට ප්‍රතික්ෂේප කිරීම 14න් හෝ මම මෙන්න මේ ස්වභාවය කෙනෙක් හැටියට දරණසේක්වා කියන ඉල්ලීම් 8න් හෝ කවුරු හරි කෙනෙක් මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා නම් ඒ කෙනා උපසම්පදාව දැන් ප්‍රතික්ෂේප කරන්නටයි සූදානම් වෙන්නේ. ප්‍රතික්ෂේප සිදු කරනකොට සම්පූර්ණ හිතින්ම විහිළුවකට නෙවෙයි ඒ හිතින්ම මේ දේ අතහැරලා මෙන්න මේ විදිහට ප්‍රකාශ කිරීම සිද්ධ කරන්නට ඕන. මේ ශේෂ්ත්‍ර පද 22 ඇතුළත් වෙන විදිහට මේක තමයි මූලික ඇතුළත් වීම. මෙන්න මේ අදහස ඇඟවෙන විදිහට ශික්ෂාව ප්‍රත්‍යක්ඛයානේ සිදු කරන්නට ඕනේ. එතකොට ඊළඟ කාරණාව තමයි කාල කියන්නේ. 158 පිටුවේ අපිට මේ කාල කියන එක හඳුන්වලා තියෙනවා. අතීත කාලෙන් කියලා හරියන්නේ නැහැ. මම ශික්ෂාව ප්‍රත්‍යක්ඛයානේ කලෙමි කියලා අතීත කාලයෙන් කියලා හරියන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේව ප්‍රත්‍යක්ඛයානේ කරන්නෙමි කියලා අනාගත කාලයෙන් කියලා හරියන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේව ප්‍රතික්ෂේප කරමි කියලා වත්මන් කාලයේදී ඒ ප්‍රකාශය සිදු කරන්නට ඕන. ඊළඟට ප්‍රයෝග කියලා කියන්නේ ප්‍රයෝග වශයෙන් වාග් ප්‍රයෝගයෙන් නැතුව ඒ කියන්නේ වචනයෙන් කියන්නේ නැතුව එක එක සංඥා වලින් එහෙම නැත්නම් මුහුණේ ඉරියව් වලින් මුඛයේ ඉරියව් වලින් මම මේ දේ අපි සමහරලාට සංඥා දෙනවනේ එකිනෙකාට. අන්න ඒ වගේ සංඥා දීම ශික්ෂා ප්‍රත්‍යක්ඛයානේ කිරීමට සුදුසු වෙන්නේ නැහැ. සංඥා ආදීන් ශික්ෂා ප්‍රත්‍යක්ඛයානේ කිරීම සිද්ධ වෙන්නේ නැහැ. වචනයෙන්ම අර කලින් කියපු දේ විදිහට ඒ දේ ප්‍රකාශ වෙන්නට ඕන. ඊළඟට පුද්ගල කියලා කියන්නේ මේ ශික්ෂා ප්‍රත්‍යක්ඛයානේ කරන පුද්ගලයා. ඒ උපසම්පන්න භික්ෂුව ඒ ශික්ෂාව ප්‍රත්‍යක්ඛයානේ කරන වෙලාවදී ඔහු සැබෑ ප්‍රකෘති මානසිකත්වයකින් ඉන්නට ඕන. සැබෑ ප්‍රකෘති මානසිකත්වය කියලා කියන්නේ මානසික ව්‍යාකූල බවක් තිබ්බොත් එහෙම නැත්නම් සිතේ වික්ෂිප්ත බවක් තිබිච්ච වෙලාවක සිහි කල්පනාව නැති වෙලාවක එහෙම නැත්නම් යම්කිසි වේදනාවක් දරන්න බැරි තත්වයකට ඉන්න වෙලාවක ඒ කෙනා ශික්ෂා ප්‍රත්‍යක්ඛයානේ සිද්ධ කළොත් ඒක ප්‍රත්‍යක්ඛයානේ සිද්ධ වෙන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේම තමයි මේ ශික්ෂා ප්‍රත්‍යක්ඛයානේ කරනකොට එය අසන කෙනා ඒ ශික්ෂා ප්‍රත්‍යක්ඛයානේ මෙහෙම මම මේ විදිහට මගේ උපසම්පදාව අතහරිනවා කියලා කාට හරි කියනකොට ඒ අසන කෙනත් හොඳ අවබෝධයකින් ඉන්න වික්ෂිප්ත නැති සිතකින් ඉන්න උම්මත්තක භාවයට එහෙම නැත්නම් වේදනාවෙන් පෙළෙන කෙනෙක් එහෙම නැත්නම් දෙවියෙක් එහෙම නැත්නම් තිරිසනෙක් යටත් තිරිසෙන් තමන් කියන මේ වචන ටික තේරෙන්නේ නැති තමන්ගේ භාෂාව දන්නේ නැති කෙනෙක් වුණොත් එහෙම ඒ තුලත් ශික්ෂා ප්‍රත්‍යක්ඛයානේ වෙන්නේ නැහැ. ශික්ෂාව අතහැරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ ශික්ෂාව මම බැහැර කරනවා කියලා කියනකොට මම උපසම්පන්න භාවයෙන් බැහැර වෙනවා කියනකොට ඒක අහගෙන ඉන්න කෙනත් හොඳ ප්‍රකෘති සිහියෙන් අහගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒක තමයි පුද්ගල වශයෙන්. කියන කෙනත්
සිහි බුද්ධිය ඇතුව කියන කෙනෙක් වෙන්නට ඕනි. අසන කෙනත් සිහි බුද්ධියෙන් යුතුව ඒක පිළිගන්නට පුළුවන් මානසිකත්වයෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනි. විජානන කියලා තව කාරණයක් තියෙනවා. විජානනය කියලා කියන්නේ දැන් අපි කවුරු හරි කෙනෙකුට ඒ උපසම්පදාව අතහරිනවා කියන එක හැඟෙව්වෙන් පස්සේ වචන වලින් කියලා ඇත්තටම ඒ කෙනාගේ හිතට සැකයක් ඇති වෙන්න බෑ. මෙයා ඇත්තටමද මේ කියන්නේ බොරුවටද මේ කියන්නේ? ඇත්තටම මෙයා මේ දේ කරයිද? එහෙම නැතුව මේ කියන වචන ඍජු ලෙසම එයාගේ මනස තුල පිළිගැනීම කරන්න ඕනේ. මෙයා අනිවාර්යයෙන්ම දැන් උපසම්පන්න බව අත්හරින්නටයි යන්නේ. එහෙමනම් මෙන්න මේ විදිහට කවුරු හරි උපසම්පන්න බව අත්හරිනකොට ඒ කියන පුද්ගලයා සිහි බුද්ධියෙන් කියද්දි අහන පුද්ගලයාට ඒක ਸਰව ප්‍රකාරයෙන්ම තේරෙන්නට ඕනේ. ඇත්ත ඇති සැටියෙම තේරෙන්නට ඕනේ. දැන් මේ කෙනා මේ භික්ෂුත්වයෙන් තමන්ගේ ජීවිතේ ඉවත් කරගන්නටයි සිද්ධ උත්සාහ කරන්නේ. සැක නැතිව විමති නැතිව ඒ කෙනාට ඒ දේ වැටහීම කියන එක තමයි විජානනය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන කාරණා සම්පූර්ණ වුණොත් තමයි චිත්ත වශයෙන්, චිත්ත වශයෙන්, කාල වශයෙන්, ප්‍රයෝග වශයෙන්, පුද්ගල වශයෙන් විජානන කියන මේ 6 ආකාරයේම අදාළ අංග සම්පූර්ණ වුණොත් පමණයි උපසම්පදාව අත්හැරපු තැනටපත් වෙන්නේ. ඒකයි සික්ඛං අපච්චක්ඛාය කියලා කියන්නේ. ඊළඟ කාරණාව තමයි දුබ්බල්යන් අනාවිකත්වා. මේ උපසම්පදාව අතහැරීම සිද්ධ වෙන්නට ඕනි තමන්ට මේ උපසම්පදා සීලේහි හික්මෙන්නට බැරි දුර්වලතාවයක් නිසා. දුක්ඛරං යාව ජීවං ඒකබත්තං ඒකසෙය්‍යං. ඒ කියන්නේ මේ බඹසර ජීවිතේ වාසය කරන එක මට පහසු නෑ. ඒ නිසායි මම මේ අතහැරීම සිද්ධ කරන්නේ. මේ උපසම්පදාව අතහරින්නේ මේ බඹසර ජීවිතේ මට ගොඩක් අමාරුයි. ඒ නිසා මම මේ දේ අතහරිනවා. මෙය ඒ භික්ෂුවකගේ අභ්‍යන්තරය තුල ඇතිවෙන දුර්වල මානසිකත්වය. අන්නේ දුර්වල බව ප්‍රකට කරෙන්නට ඕනි. ඒ දුර්වල ස්වභාවයෙන් යුතු කෙනා මානසිකව කඩා වැටිච්ච දුර්වල ස්වභාවයට පත් වෙන කෙනා තමයි ඒ ශික්ෂක් ප්‍රත්‍යක්ඥානයට සුදුසු භික්ෂුව බවට පත් වෙන්නේ. ඊළඟට මෙන්න මේ විදිහට දුබල බව ප්‍රකාශ කොට දුර්වල බව දක්වලා ශික්ෂක් ප්‍රත්‍යඥානය සිදු නොකොට කවුරු හරි උපසම්පදා භික්ෂුවක් මේ තුනං ධම්මං පතිසේවෙයි. ගිහියන් ලෙසින් සමහර වෙලාවට තිරිසනුන් කටයුතු කරන ආකාරයට ඒ මෛතුන්‍ය ධර්මයේහි හැසිරුණොත් එහෙම ඒ කුමන හෝ ආකාරයකට ඒ මෛතුන්‍ය ධර්මයේ හැසිරුණොත් යටත් පිරිසින් තිරිසන්ගත සත්වයන්ගේ මාගමක් කියලා කියන්නේ ස්ත්‍රී සත්වයෙක්. ඒ තිරිසන්ගත ස්ත්‍රී සත්වයෙක් සමග හෝ මේ ග්‍රාම ධර්මයේ හැසිරුණොත් අන්නේ භික්ෂුව පාරාජිකෝ හෝති. අර තල් ගහක මුදුන තල්ලට හෙන වැදුනයෙන් පස්සේ තල්ල කපලා දැම්මෙන් පස්සේ ඒ තල් ගහේ වටිනාකමක් නෑ වගේ මේ භික්ෂුව මෙන්න මේ විදිහේ ග්‍රාම ධර්මයකට වැටුනොත් අර තමන්ගේ දුර්වල බව ප්‍රකාශ කරන්නේ නැතුව ශික්ෂාව ප්‍රත්‍යක්ඥානය කරන්නේ නැතුව මෙන්න මේ ග්‍රාම ධර්මයේ හැසිරුණොත් අන්නේ භික්ෂුව පාරාජිකා තත්වයට පත් වෙනවා. අශාක්‍ය පුත්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. අශ්‍රමණේක් බවට
පත් වෙනවා. භික්ෂූත්වයෙන් ගිලිහුණු පිරිහුණු පරාජයට පත් වුණු කෙනෙක් බවට පත් වෙනවා. අසංවාසෝ කියලා කියන්නේ සමාන සංවාසික භික්ෂූන් වහන්සේලා සමග එකතුව සංඝ කර්ම කරන්න, පාතිමෝක්ෂය දේශනා කරන්න, ඒ ආදී කිසිදු විනය කර්මයකට එතෙන් පටන් ඒ පරාජිකාවට පත් වුණු භික්ෂුවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න එතකොට මතක තියාගන්න මෙන්න මේ විදිහටයි පළවෙනි ශික්ෂාපදේ සම්බන්ධව සාකච්ඡා කරන්නේ. එතකොට 160 පිටුවට එනකොට මේ ගරුතර ස්වාමීන් වහන්සේ මට සැකයක් තියෙනවා පොඩ්ඩක් අහන්න පුළුවන්ද පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේ? හොඳයි අහන්න. අපි ප්‍රශ්න අහන්න කියලා විමසන්නේ මේ බොහෝ වෙලාවට. ඔව් නමුත් දැන් විමසපු නිසා ප්‍රශ්නේ විමසන්න ගැටලුවක් නැහැ. දැන් මට ප්‍රශ්නයක් ආව. දැන් මේ 22ක් අපි ක්‍රම අයින් කරන්න ඕනේ 14ක් අර බුද්ධං පච්චක්කාමි ධම්ම. එතකොටම ස්වාමීන් වහන්සේ සාමණේර කමක් නැහැ, ගිහි බවක් නැහැ නේද එතන? ඒ ටිකෙන්ම අර තීර්ථක ලෙස පිළිගන්න කියනෝ තීර්ථක ශාවකෙක්. දැන් බුදුහාමුදුරන්ගේ ළඟ ගොඩාක් වෙලාවට ඔය උපාසකයන් කියලා බාරගන්නේ බුදුන් සරණ, ධම් සරණ, සංඝ සරණ ගිහි උපාසකයෝනේ. ඉතින් ඒකත් නැහැ නේ, මුකුත්ම නැහැ නේද? ගිහියෙක්වත් නැහැ නේද? හොඳ බෞද්ධ. ඒ කියන්නේ මේ ටික ප්‍රකාශ කරනකොට ගිහියෙක් බවටත් පත් වෙන්නේ නැහැ කියන එකද කියන්නේ බුදුහාමුදුර සරණ? බෞද්ධ ගිහියෙක්වත් නැහැ නේ, ගිහියෙකුවත් ලක්ෂණ නැහැ නේ එකක්වත් මෙතන දැන්. මේ 22 කියනකොට. ඔව්. අනේ ඒකයි මට ගැටලුව තියෙන්නේ. සාමණේරයෙක් කියලා පිළිගන්නත් බෑනේ, ගිහියෙකුවත් ලක්ෂණ නැහැනේ. ඒකයි මට ප්‍රශ්නේ. මේ කියන ක්‍රමවලින් තමන්ගේ උපසම්පදාව ප්‍රතික්ෂේප කරලා ඒ කෙනාට නැවතත් ඒ සාමණේර බව තුලට පත්වීමේ හැකියාව තියෙනවා. මේ සංකල්පය එයා බැහැර කරලා නැවතත් උන්නම් එයාට පැවිදි උපසම්පදාවට පත් වෙන්නට පුළුවන්. හොඳයි. පැහැදිලිද ඒ කාරණාව? පැහැදිලි ස්වාමීන් වහන්සේ. මේ වචන වලින් අදහස් වෙන්නේ මේ කෙනාගේ මේ භික්ෂුවගේ උපසම්පදාව උන්වහන්සේ ඒ වෙලාවේ බැහැර කරනවා කියන එකයි. උන්වහන්සේගේ සම්‍යක් දෘෂ්ටික භාවය උන්වහන්සේ ඉවත් කරනවා කියන එකයි මේකෙන් අදහස් වෙන්නේ. මං හිතන්නේ පැහැදිලි, මං හිතන්නේ ප්‍රමාණවත් ඔබතුමා. පැහැදිලි ගොඩාක් පිං ස්වාමීන් වහන්සේ. හොඳයි. ඊළඟට 160 පිටුවට එනකොට ශ්‍රේෂ්ඨ විනිශ්චය කියන කොටසකට මාතෘකාවකට එනවා. මෙතන මේ ග්‍රාම ධර්මය සිදු වෙන්නට පුළුවන් ක්‍රම තමයි පෙන්වලා දෙන්නේ. මං හිතන්නේ ඒක යම් කිසි කෙනෙකුට කියවන ගත්තෙන් පස්සේ එච්චර තේරුම් ගැනීමේ අපහසුතාවයක් නැහැ. ඒ නිසා 161 පිටු තනිවම අධ්‍යයනය කරන්න කියන එක මම සඳහන් කරනවා. ඉන් අනතුරුව ඒ පරාජිකාවට අදාළ නිදාන කතාව මේ අපි සාකච්ඡා කරන ප්‍රාථමෝක්ෂ විවරණය කියන පොතේ සඳහන් වෙනවා. මේ විනය පිටකේ පරාජිකා පාළිය සාකච්ඡා කරන වෙලාවේදී මේ කොටස් මේ විදිහටම මේ නිදාන කතාව පැහැදිලිවම සාකච්ඡා වෙන නිසා මම අමුතුවෙන් නිදාන කතාව ගැන කතා කරන්නට යොමු වෙන්නේ නැහැ. නමුත් මම දැන් මේ ප්‍රාතිමෝක්ෂයට අදාළ අටුවාව කාංකාවතරණී ප්‍රාතිමෝක්ෂ අටුවාවට අදාළව පොඩ්ඩක් මේ ශික්ෂාපදයක් සම්බන්ධයෙන් අපි බැලිය යුතු කොටස් කිහිපයක් ගැන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ වරදක් එහෙම නැත්නම් ආපත්‍තියක් ගත්තොත් එහෙම මේ ඕනෑම ආපත්‍තියක් පරාජිකාවල ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන මේ ඕනෑම ආපත්‍තියක් මෙන්න මේ පැති 17 තුලින් අපිට බැලීමේ හැකියාවක් හදාගත්තොත් මම හිතන්නේ ඕනෑම ශික්ෂාවක් සම්බන්ධයෙන් අපිට මේක තමයි කෙටි සටහනක් බවට පත් වෙන්නේ. එතකොට මේ කාංකා විතරණී කියන ප්‍රාතිමෝක්ෂ අටුවාවේ මෙන්න මේ පැති 17ක් පෙන්නනවා. මේ පැති 17 සම්බන්ධයෙන් යම්කිසි මූලික හඳුනා ගැනීමක් සිද්ධ කරන්න මේ සටහනක් අවශ්‍ය නම් කෙනෙක් මේ මම කියන වෙලාවට මේ සටහන
ලියා ගන්න ලියාගෙන ඉවරලා අපි කතා කරන හැම ශික්ෂාපදයක් සාකච්ඡාවෙන් අනතුරුව ඔයත්ෝ වෙලාවක් වෙන් කරගෙන නැවත වතාවක් ඒ නිදාන කතාදිය කියවලා ඒ තුල මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර ලියාගන්න හැම ශික්ෂාවක් සම්බන්ධයෙන්. එතකොට ශික්ෂාපදයක් ගැන විමසුවොත් එහෙම අපිට බොහොම පහසුවෙන් ඒ හැම ශික්ෂාවක් සම්බන්ධයෙන්ම පිළිසිරු සැපයන්නට හොඳ දැනුමක් ලැබෙනවා මෙන්න මේ ක්‍රමයට ඉගෙන ගත්තොත්. ඒ පියවර 17 එහෙම නැත්නම් ශික්ෂාවක් සම්බන්ධයෙන් අපි විමසන්නට ඕන කාරණා 17 මොකක්ද? නිදානං පුග්ගලං වත්තුං පඤ්ඤත්ති විදි මේවච ආනත්තාපත්ති නාපත්ති විපත්තිං අංගමේවච සමුට්ඨාන විධින් කිරියා සංඥා චිත්තේහි නානතං වජ්ජ කම්මප්පබේදංච තිකද්වයං විධින් තතා ලක්ඛණං සත්ත දසදා තිතං සාධාරණං ඉදං ඤත්වා යෝජෙය්‍ය මේධාවි තත්ත තත්ත යතාහං. එතකොට බලමු අපි මේ එකිනෙක කාරණා. නිදාන කියලා කියන්නේ ශික්ෂාපදය පනවපු ස්ථානය. නිදානය කියලා කියන්නේ ශික්ෂාපදය පනවපු ස්ථානය. එතකොට අපි මේ ශික්ෂාවක් ගත්තොත් එහෙම ඒ ශික්ෂාපදය කොහෙදද පැනෙව්වේ? දැන් පළවෙනි පරාජිකාපත්තිය ගත්තොත් එහෙම පළවෙනි පරාජිකාපත්තිය විශාලා මහනුවරදී තමයි පැනවීම සිද්ධ කළේ. ඊළඟට දෙවෙනි කාරණාව පුද්ගල. පුද්ගල කියලා කියන්නේ මේ ආපත්තිය එහෙම නැත්නම් මුලින්ම මේ වරද කළේ කවුද කියන එකයි. මුලින්ම මේ වරද සිදු කළේ කවුද කියන එකයි පුද්ගල යටතේ අපේක්ෂා කරන්නේ. එතකොට ඒ පළවෙනි පරාජිකාව සම්බන්ධයෙන් ඒ වරද සිදු කළේ කවුද? සුදින්න භික්ෂුව. එතකොට පුද්ගල කියලා කියන්නේ මුලින්ම වරද කළ පුද්ගලයා. වත්තු කියලා ඊළඟට එන කොටස. වත්තු කියලා කියන්නේ ඒ පුද්ගලයා විසින් සිදු කර වැරද්ද කුමක්ද කියන එකයි. වරද කුමක්ද කියන එකයි වත්තු කියන යටතට අදහස් වෙන්නේ. කළ වරද කුමක්ද කියන එකයි වත්තු කියන කොටසට ඇතුළත් වෙන්නේ. ඊළඟට එනවා පඤ්ඤත්ති. පඤ්ඤත්ති විධි කියලා කියන්නේ ඒ නීතිය පැනවපු ආකාරය. ඒ නීතිය බුදුරජාණන් වහන්සේ කොයි විදිහටද පැනෙව්වේ කියන කාරණාව. ඒක අතීතයට විතරක්ද? අනාගතයටත් මේක බලපානවද? මෙන්න මේ විදිහට පඤ්ඤත්තිය කියලා කියන්නේ ශික්ෂාපදේ පැන වූ ආකාරය. ආනත්තිය. ආනත්ති කියලා කියන්නේ ඒ කවුරු හරි කෙනෙක් අනකිරීමකින් ඒ ආපත්තිය සිදු කරලා තියෙනවා නම්, කවුරු හරි කෙනෙක් මෙහෙම කරන්න කියපු නිසා කරලා තියෙනවා නම් ඒ ආනත්තිය හේතු කරගෙන ඇවත් සිදු නොවන බව ප්‍රකාශ කරන එක තමයි ආනත්තිය කියලා කියන්නේ. ඊළඟට තමයි ආපත්තිය. ආපත්ති කියලා කියන්නේ වරද කිරීමට පෙර හා ඒ සිදු කරද්දී සිදුවන ආපත්ති. දැන් අපි හිතමු පරාජිකාවක් ගැන කතා කරනකොට පරාජිකා පාළියේදී ඔය ඇත්තන්ට විනීතවත් වූ වගේ කොටස් කියවෙනකොට සමහර වෙලාවට පරාජිකා තත්වයට පත් වෙලා නැහැ. ඉන් මෙපිට ආපත්තියකට පත් වෙලා තියෙනවා. අර අපි කතා කරපු සප්ත ආපත්ති ස්කන්ධ යටතේ සමහර වෙලාවට පරාජිකා තත්වයකට ඇවිල්ලා නැහැ. ඒක සංඝාදිශේෂ තත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තුල්ලච්චි ආපත්තියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාටිදේශනීය ආපත්තියක් වෙන්න පුළුවන්.
සමාවෙන්න පාඨ දේශනාවේ නෙමෙයි දුක්කට ආපත්‍යක් වෙන්නට පුළුවන්. අන්න එතකොට ආපත්‍ය කියලා කියන්නේ වරද කිරීමට පෙර හා කරද්දී සිදුවන ආපත්‍ය තමයි ආපත්‍ය කියන කොටසට ඇතුළත් වෙන්නේ. අනාපත්‍ය. අනාපත්‍ය කියලා කියන්නේ සමහර වෙලාවට යම්කිසි මේ විනය ශික්ෂාවක් බිඳීමට කටයුතු යම්කිසි දේවල් සැලසිලා තියෙනවා. නමුත් ඒ කාරණාව ගැන විමසලා බලනකොට ඒක ආපත්‍යක්ම කියලා හරියටම කියන්න බෑ. අන්න ඒ නිසා එතකොට අනාපත්‍ය කියලා කියන්නේ ඇවත සිදු නොවීමට හේතු. සමහර වෙලාවට හිත ඇතුලේ හිතාගෙන ඉන්නවා දැන් ආපත්‍යක් වුණා කියලා. නමුත් ඒක ඇත්තටම ආපත්‍යක් නොවෙන්නටත් හේතු තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒවත් පනවලා තියෙනවා. මේක මේ විදිහට වුණොත් මේ කාරණාව තුලදී වුණත් මේක ආපත්‍යක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට විපත්ති. විපත්ති කියලා කියන්නේ මේ ඇවතටපත් වුණායින් පස්සේ සිදුවන විපත කුමක්ද කියන එකයි විපත්ති කියලා කියන්නේ. ඊළඟට අංග. අංග කියලා කියන්නේ ඇවතක් සිදු වෙන්නට අවශ්‍ය අංග තියෙනවා. දැන් පළවෙනි මෛත්‍රුණ ධර්මයේ සම්බන්ධයෙන් ගත්තත් ඒ ඇවත සිදු වෙන්නට අවශ්‍ය කරුණු තියෙනවා. අපි අර මම ඔයයන්ට බලන්න කිව්වා පිටු අංක 160 ඉඳලා 160 දක්වා. එතකොට ඒ තුල තියෙනවා මේ ඇවත සිදු වෙන්නට අවශ්‍ය අංග ගැන කතා කරලා පළවෙනි පරාජිකාව සම්බන්ධයෙන්. අංග කියලා කියන්නේ ඒකයි. සමුට්ඨාන කියලා කියන්නේ මේ තුන් දොරෙන් මොන තිදොරෙන් කය වචනේ සිත කියන මේ තිදොරින් කුමන ආකාරයෙන්ද මේ ආපත්‍ය සිද්ධ වෙන්නේ. සමහර දේවල් වචන ප්‍රකාශ කිරීම නිසා යම් යම් ආපත්‍ය සිද්ධ වෙනවා. සමහර දේවල් ක්‍රියාකාරකමේ යෙදීම නිසා ඒ ආපත්‍ය සිද්ධ වෙනවා. සමහර දේවල් හිතීම තුලින්ම මේ ආපත්‍ය සිද්ධ වෙන තත්ත්වවලටපත් වෙනවා. ඒක තමයි සමුට්ඨාන කියලා කියන්නේ. කිරිය කියලා කියන්නේ ඇවත සිදුවීමට ක්‍රියා කිරීම බලපාන ආකාරය. දැන් යම් කිසි විදිහකින් ක්‍රියා කරපු ආකාරය සමහර වෙලාවට ඍජුවම ඒ ඇවත සිදු වුණා කියන තහවුරුභාවයට අපිට එන්න පුළුවන්. දැන් ඔය අදින්නාදාන පරාජිකාවේ ගැන කතා කරනකොට සමහර වෙලාවට යම් විදිහකින් ක්‍රියා කරලා තියෙනවා. නමුත් එතන ක්‍රියා කරලා තියෙන ආකාරය අනුව එතන පරාජිකා තත්වයකට නොයන ස්වභාවයක් වෙන්නත් පුළුවන්. අන්න ඒකයි කිරිය කියලා කියන්නේ මේ ආපත්‍ය සිද්ධ වෙන්නට මොන විදිහටද ක්‍රියා කළේ කියන එක අපි පොඩ්ඩක් හොයලා බලන්නට ඕනේ. සංඥා කියලා කියන්නේ ඒකට සංඥාවක්. ඒ දෙන්නට අවශ්‍ය සංඥාවන් අවශ්‍යද නැතිද කියන එක ගැන දැනුවත් වීම හොයා බැලීම ඒ ඥානක බවකයක් වේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇහෙන්නේ නැතිව ගියා මේ. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි සද්ද මයික් එක මියුට් වෙලා
ලසිත් මහත්මයා මේ අපේ ස්වාමීන් වහන්සේ අයින් වුණාද? නෑ නෑ ඉන්නවා මේ ඉන්නේ මෙතන වෙන ඉන්නවා මයික් එක මියුට් කරලා මම දැන් කෝල් එකක් ගත්තා පොඩ්ඩක් බලමු තෙරුවන් සරණයි ලසිල් මහත්මයා ඇහෙනවද? තෙරුවන් සරණ දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ විනාඩි 5ක් විතර වගේ අපිට ඔබ වහන්සේගේ දේශනාව ඇහෙන්නේ නැතුව ගියා ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේ තාක්ෂණික දෝෂ මේ විදුලිය විසන්ධි වෙලා තියෙන්නේ මේ වෙලාවේ. එහෙම ස්වාමීන් වහන්සේ එහෙනම් ඒ මොකක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පන්ති කරගෙන යන්න හැකියාව තියෙනවද ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි දැන් පැහැදිලිව ඇහෙනවද? අද දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලිව ඇහෙනවද දැන්? දැන් පැහැදිලිව ඇහෙනවා ස්වාමීන් වහන්සේ ඇහෙනවා ස්වාමීන් වහන්සේ හොඳයි. හරි. අපි කතා කර හිටියේ ස්වාමීන් වහන්සේ අවසරයි සිතෙහි බලපෑම. ස්වාමීන් වහන්සේ 12 වෙනි එක ඔබ වහන්සේ දේශනා කරා සංඥා කියලා 12 වෙනි කාරණාව 12 වෙනි පියවර ඔව්. ඊට පස්සේ ඇහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ එතන ඉඳලා ඇහුන්නේ නැහැ නේද? සංඥා එකත් ඇහුන්නේ නැහැ. හොඳයි. සංඥායකේ ඉඳලා ඇහුන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් සංඥා කියලා කියන්නේ මේ වේදනාව සංඥාව විඥානය කියන මේ මාත්‍රම් එකට බොහෝ වෙලාවට වේදනාව දැනුනන් පස්සේ ඒක සංඥාවෙන් හඳුන ගන්නවා විඥාණයෙන් ඒක දැන මනසේ ස්වභාවයෙන් ස්වභාවය මේ අවසාන සම්බන්ධ ලසිත් මහත්මයා මට පේන විදිහට මේ හාමුදුරන්ගේ අර සිග්නල් වල ප්‍රශ්නයක් තියෙනවා මේ විදුලිය විසන්ධි වීම නිසා පැහැදිලි නෑ නේද? පැහැදිලි නැහැ දැන් ආයෙ පාරක් මියුට් මයික් එක මියුට් වුණා නේ ආයෙ පාරක් ඒක තමයි. ස්වාමීන් වහන්සේ ඉන්නවා ලයින් එකේ මයික් එක මියුට් වුණා මේ කරන්ට් එක නැති වුණෙන් පස්සේ මේ ලසිත් මහත්මයා මේ සිග්නල් ප්‍රශ්න හිටිනවානේ ඒකයි ගොඩක් වෙලාවට. ඒක තමයි අපි බලමු ස්වාමීන් වහන්සේ ආයෙ සම්බන්ධ අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ පැහැදිලිව ඇහෙන්නේ නැහැ අපිට ස්වාමීන් වහන්සේ පැහැදිලි නැහැ ඇහෙනවද? ස්වාමීන් වහන්සේ කැඩි ඇහෙන්නේ ස්වාමීන් වහන්සේ කැඩි ඇහෙන්නේ ස්වාමීන් වහන්සේ ඇහෙනවද ලසිල් මහත්මයා? දැන් ඇහෙනවා ස්වාමීන් ලසිල් මහත්මයා දේශනා ඇහෙනවද? කරන දෙක අපිට ඇහෙන්නේ නැහනේ පැහැදිලි. මම ස්වාමීන් වහන්සේ කැඩි ඇහෙන්නේ ස්වාමීන් වහන්සේ
එතකොට එහෙම ස්වාමීන් වහන්සේ. එහෙමත් අපේ ස්වාමීන් වහන්සේ එහෙමත් මොකද ඔබ වහන්සේ කතා කරන එක අපිට එක දිගට ඇහෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ, කැඩි කැඩි ඇහෙන්නේ. දැන් මේ මගේ මේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ගිලිහිලා තියෙන්නේ. එහෙමයි. එතකොට මට මේ කතා කිරීමේ හැකියාව විටින් විට නැති වෙලා යනවා. එහෙමයි. මම හිතන්නේ විදුලිය නැවත ලැබෙන්න පස්වරු 7 පමණ වෙයි බොහෝ විට. ස්වාමීන් වහන්සේ හතට එනවනම් අපිට ඉන්න පුළුවන් දැන් තව විනාඩි 20කින් අපිට ආයෙ නැවත සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම කරන්නද නැත්නම් අපි ලබන සතියේටම ආයෙ ඔබ වහන්සේ එහෙම නැත්නම් අපි ලබන සතියේම මේ සාකච්ඡාව ඉදිරියට පවත්වමු. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මම එනම් පන්තියට දැනුම් දෙන්නද ස්වාමීන් වහන්සේ? හොඳයි. එහෙමනම් දැන් දැනුම් දීම සිද්ධ කරන්න මේ වෙලාවේ ඉඳලා මේ අපි ඉදිරි සතියේදී අපි මේ කාරණා සාකච්ඡා කරමින් ඉදිරියට යනවා කියන කාරණාව. හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ. එනම් බොහොම පිං. අනුමೋದනාව සිද්ධ කරන්න එහෙනම්. හොඳයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. එනම් අපිට අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා විදුලිය මේ ඉන්ටර්නෙට් ෆැසිලිටි එක නැති නිසා විදුලිය විසන්ධි වීම නිසා පන්තිය තවදුරටත් පවත්වාගෙන අපහසුයි කියලා. ඉතින් ඒ නිසා අපිට ලබන සතියේදී පන්තිය පවත්වමු කියලා. එහෙමනම් පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න කියලා කිව්වා ස්වාමීන් වහන්සේ වෙනුවෙන්. අපි මේ අවස්ථාවේදී මේ පැයකට වඩා වැඩි කාලයක් පැය එකමාරකට ආසන්න කාලයක් අපේ ගරුතර පූජනීය පිටිපන ශාසන ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද මේ බික්කු පාතිමොක්ඛ්‍ය විනය චාරිය ප්‍රථම පන්ති වසරේ පන්තියේදී පවත්වමින් රැස් කරගත්තා වූ අනන්ත අප්‍රමාණ කුසල ශක්තිය අපි අනුමෝදන් කරමු. අපගේ ත්‍රිපිටක ධර්මායතනයේ පට්ටන් ධර්ම සභාවේ ත්‍රිපිටක ධර්මායතනයේ පට්ටන් ධර්ම සභාවේ ආධිකර්තෘ නිර්මාතෘ අභිධම්ම වාගීශ්වර යාගොඩ ධර්මපබා ස්වාමීන් වහන්සේටත් වර්තමාන අනුශාසක පූජනීය කොරතට වෙසබ ස්වාමීන් වහන්සේටත් මේ කුසල ශක්තිය අපි අනුමෝදන් කරමු. ඒ වගේම අපගේ පට්ටන් ධර්ම සභාවේ සියලු ආචාර්ය මණ්ඩලයත් ඒ වගේම මේ අපිට මේ පන්තිය පැවැත්වූ පූජනීය පිටිපන ශාසන ස්වාමීන් අපි අනුමෝදන් කරමු. ඔබ මහත්මිය සියලු දෙනාටත් මේ කුසල ශක්තිය අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. අපිට ලබන සතියේ නැවතත් මේ පන්තිට සහභාගී වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දෙවියන්ට පින් දීලා පන්තිය අවසන් කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. කාටත් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා. තෙරුවන් සරණයි. සිල්පරි තිරුවන් සරණයි.